ඇති දෙයක් හැටියට තිබුණ දෙයක් හැටියට අත්දැකීමක් තියෙන ඒ ටික ඇත්ත නම් අර සත්‍ය බොරු වෙනවා. ඒ සත්‍ය ඇත්ත නම් මේ තියෙනවා කියන සැබැන්න මුලක් තරම් එකක් හරි තියෙනවා ඒකත් බොරුව. ඒකෙන්ද නිදිය යුතුයි අපි කියන දැනකට මනස එන්න ඕනේ. තේරුණාද කියන්නේ? බුදුරජාණන් වහන්සේ ලෝකෙන් එතරට ගිහිල්ලා ගියේකේ වාසිය ලැබුණේ මොකද්ද? ලැබුණු අන්තිමට යථාභූත ඥානය අතීත ධර්මය නිරුද්ධ වෙලා අනාගතේ ඉපදිලා නැහැ වර්තමානයේ හටගෙන නැති වෙනවා කියන තැනකට ධර්ම හොයාගත්තා. සත්‍ය හොයාගත්තා. හොයාගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණී සත්‍ය අවබෝධ කරගන්න. දැන් කාටද සත්‍ය අවබෝධ කරගන්න කිව්වේ? මේ සත්‍ය තුල මනස නැති කෙනාට දැකපහපු අය ඉන්නවා. ඒ කියන්නේ අතීතයේ තියෙනවා, අනාගතයේ තියෙනවා, වර්තමානයේ තියෙනවා කියන මනස තියෙන කෙනාටයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සත්‍ය අවබෝධ කරගන්න එක. සත්‍ය කියන්නේ මොකද්ද? නිරුද්ධ වෙච්ච දේ නිරුද්ධ වෙලා, ක්ෂය වෙච්ච දේ ක්ෂය වෙලා, වැය වෙච්ච දේ වැය වෙලා. නූපන්න දේ නොහටගත්ත දේ නූපන්න නොහටගත්තා. වර්තමානයක් තියෙනවා නම් වර්තමානය හටගෙන නැති වෙනවා. මේක ඇත්ත. මේ ඇත්ත අවබෝධ කරගන්න කිව්වා. සත්‍ය අවබෝධ කරගන්න කිව්වා. කාටද සත්‍ය අවබෝධ කරගන්න කිව්වේ? කාටද කිව්වේ සත්‍ය අවබෝධ කරගන්න කියලා? මේ වගේ තැනක මනස නැති කෙනෙකුටම කියන්න වෙනවනේ මිසක මේක අවබෝධ කරගන්න කියලා මේ වගේ තැනක මනස තියෙන කෙනෙකුට කියනවද? නෑ. එහෙනම් අපිට හොඳ උත්තරයක් ලැබෙනවා. අපි සත්‍ය අවබෝධ කරන්න කියලා මොනවා හරි දෙයක් කරනවා. අපි අවබෝධ කරගන්න ඕනේ සත්‍ය මොකද්ද කියන එක ඉස්සෙල්ලා බලන්න. අපි ඒක දන්නේ නැහැ. සිල් රකින්නවා අපි මොකද මේ සත්‍ය අවබෝධ කරගන්න. භාවනා කරනවා, සමාධි වඩනවා, මම ඒව වැරදි හෝ එපා කියන එක නෙමෙයි. යමක් කරනවා නම් කරන දේ කරන්නේ මොකටද කියන දැනුම ඉඳලා කරන්න, දැකීමකින් කරන්න. ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන පාරක්නේ පාර තියෙන යන්නනේ. ඇස් තියන අයෙන්ටනේ. නේද? ඇස් පේන්නේ නැති කෙනෙක් යනවා නම් ඒ කියන කෙනෙකුගේ උපකාරයෙම වෙන්න වෙනවා. නේද? එතකොට දැන් බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වීම දුර්ලභ වුණේ මොකද්ද? අතීතයත් ඇති බවට සිහි කරගන්න මේ ධහම චුට්ටක්වත් අහපු නැති කාලේ තිබුණු අපේ මනස හීනකින්වත් අපිට හිතෙයිද සාත්වෙයිද බලන්නවත් හිතෙයිද අතීතේ නිරුද්ධ වෙච්ච බවක් පෙනෙයිද හීනකින්වත්? හීනෙන්වත් නෑ. අනාගතයේ නූපන්න බව තියෙනවද අපිට? අපිට අනාගතයේ තියෙන බව නෙමෙයිද දැන් තියෙන්නේ? කියන ඕගලන්ට තව ටිකකින් යන්න තියෙන ගෙදර දැම්මම හැදිලා නැද්ද? ගෙදර තියෙනව නෙමෙයිද? කියනවා. තව ටිකකින් මේ කොහොවල හන්දියට යන්න බෑද? ගිහින් එන්න බෑද හන්දියට? ලෝ කොහොවල හන්දියේ තාම නොහටගත්තු ස්වභාවයේ ඕගලන්ට තියෙනවද? නෑනේ කොහොවල හන්දිය කියලා එකක් තියෙනවා කියන එක නෙමෙයි තියෙන්නේ. එහෙනම් අතීත අනාගතයේ ඇති බව තියෙනවා මිසක නූපන්න බවක්ද තියෙන්නේ? මම කතා කරන දේ ගැඹුරු වෙන්න පුළුවන්. අපි ක්‍රමානුකූලව එමු එතෙන්ට. මම දැන් අහන්නේ මේ කාරණා ටික තේරුම් කරගන්න. එතකොට පිළිගන්න පුළුවන්ද අපේ මනස අතීත ධර්මියොත් ඇති බවට, වර්තමාන ධර්මියොත් ඇති බවට, අනාගත ධර්මියොත් ඇති බවටයි පවතින්නේ. ඒක පිළිගන්න පුළුවන් නේ? ඔන්න ඔය තුන් කාලයකට තමයි ලෝකය කියලා කියන්නේ. අතීත, අනාගත, වර්තමාන කියන තුන් කාලයක් තිබුණොත් තමයි ලෝකය කියලා පනවන්න පුළුවන්. එහෙම නැති තැනක ලෝකයක් පනවන්න පුළුවන්ද? දැන් මේ මොහොත වෙනකොට ඔයගොල්ලෝ මේ දකින්න දෙයට අමතරව සිහි කරගන්න කිසිම දෙයක් නැතිනොත් ඔයගොල්ලන්ගේ නෑදෑයෝ ගාවට යන්න පුළුවන්ද? ගෙවල් වලට යන්න පුළුවන්ද? ඒ කියන්නේ කාම භූමිය මට්ටමක්වත් පවත්වන්න පුළුවන්ද? දැන් ඉතින් ශුන්‍ය බවක් නම් තියෙන්නේ. මේ මම අද ඉන්න මනසට පරස්පර වෙන්න පුළුවන්. මම මේ අහන්නේ යථා ස්වභාවය ගැන. අපිට දැන් අපේ දරුවෝ ඉන්නවා, ගෙවල් දොරවල් ඉන්නවා කියන තැනකින් නේද? එහෙම හැඟීමක් තියෙන නිසා නේද ආපහු ඒ තැන් වලට යන්න පුළුවන්. ලෝකික පැවැත්ම පවත්වන්න පුළුවන් වෙලා තියෙන ඒ හින්දානේ. ඔය හින්දා නෙමෙයි අපිට අඬන්න පුළුවන්කම තියෙන්නේ. ඒ ඉන්න දරුවෝ නැති වෙච්ච හින්දා නෙමෙයි අපිට අඬන්න පුළුවන්කම තියෙන්නේ. ඉන්න ගේ අපි මෙතන හිටියට ගේ එහෙ තියලා ඇවිල්ලා තියෙන්නේ. ඔන්න ආරංචියක් එනවා. විශාල තුලිදුමක් ආව ගේ ඔක්කොම කඩාගෙන ගියා. දැන් දුක් දුම්නස් එන්නේ නැති වෙයිද?
දුකට හේතු ටික වටේම තියාගෙන මේ ඉඳගෙන ඉන්නේ අපි. නිකන් එහෙම නෙමෙයි. තම ඒක ඵලයක් බවට පත් උනේ නැති එක වෙන්න පුළුවන්. එතකොට මම මතක් කරන්නේ ලෝකය කියන එක හොඳට තේරුම් කරගන්න. අතීතය, වර්තමානයේ, අනාගතය කියන තුන් කාලයක් එකට බැඳුනොත් විතරයි මම ඉන්නවා, අනිත් අය ඉන්නවා, සත්‍ය පුද්ගලයෝ ඉන්නවා කියලා මේ පැවැත්මක් පවත්වන්න පුළුවන්. අතීතයේ නිරුද්ධ වෙච්ච තැනක, අනාගතයේ නොහටගත්ත තැනක වර්තමානයක් පනවන්න බෑ. එතන ධර්මතාවයක් වෙයි, හේතු නිසා හටගත්ත දේ හේතු නැතිව නැති වෙනවා කියලා. ඒ સિદ્ધාන්තය තුල ලෝකයක් පනවන්න පුළුවන්ද? බෑ. එතකොට බුදුරජාණන් වහන්සේ සත්‍ය අවබෝධයක් කළා, ලෝකෝත්තර ඥාන දර්ශනයක් ලබා ගත්තා. ලෝකෝත්තර කියලා කිව්වේ ලෝකයට අයිති නැති ඥාන දර්ශනය. මොකද්ද? අතීතේ නිරුද්ධ වෙච්ච බව ලෝකෙට අයිති දෙයක්ද? අයිති නැහැ. සීනෙන්වත් අයිති නැහැ. ලෝකේ කියනකොට අපි සමස්තයක් වශයෙන් හිතන්න එපා. අපි කෙනා කෙනාගේ මනස සිහි කරගන්න. දහමක්වත් නොදන්න කාලේ මේ වචන ටිකවත් ඇහුන් නැති කාලේ හීනකින්වත් දැකපු දේ ඉවරයි කියන එකක් හිතෙන්නේවත් නැහැ, හිතුනේවත් නැහනේ. අද කියලා දීලා තේන්නේ නැති එකේ කියලා නොදී හිතනවා කියන එක පුදුමයක් නෑ. එහෙම වුණොත් කෙලින්ම සම්මා සම්බුද්ධයි. ලේසි නෑ මේ වැඩේ. කියන්නේ තනියම හිතුණොත් එතකොට අනාගතයේ ඒ කියන්නේ අපිට නුවණක් තිබුණද අහවල් තැන් වලට ඒ කියන්නේ කොහාටවත් යන්න බෑ. ගියොත් හට ගන්නවා මිසක එහෙම දේවල් තියනවා නෙමෙයි කියන තැනක අපේ මනස තිබුණාද? නෑ. යන්න ඉස්සෙල්ලාම කොළඹ යනවා කියලා, ගාල්ල යනවා කියලා, අනුරාධපුර යනවා කියලා යනවා මිසක අපි ගියහම කොළඹ හම්බෙයි දැන් එහෙම එකක් නෑ. කියන තැනක අපේ නුවණ එනවා කියන එකක් වුණොත් තමයි පුදුමයි. නේද? එතකොට ඔන්න ඔය තැන මනස තියෙන මනසින් කටයුතු කරන කෙනාට බුදුරජාණන් වහන්සේ පෙන්වුවා සත්‍ය අවබෝධ කරගන්න. ඔන්න දැන් අපිට බුදුරජාණන් වහන්සේ පහළ වුණාට පස්සේ සත්‍ය කියලා පෙන්වුවාමයි තේරුනේ මෙච්චර කල් අපි ඉඳලා තින්නේ මුලාවක නේද, නින්දක නේද? අවිද්‍යාව නැමැති නින්දෙන් අපි නිදි. අවිද්‍යාව නැමැති ධර්මතාවයෙන් ඉපදිලා අවිද්‍යාව තුලම ජීවත් වෙලා අවිද්‍යාව තුලම මිය යන ලෝකෙට අවිද්‍යාව අහුවෙන්නේ නැහැ. අතීත අනාගත වර්තමාන කියන තුන් කාලය තුලම ජීවත් වෙලා ඉපදිලා තුන් කාලය තුලම ජීවත් වෙලා තුන් කාලය තුලම මිය යන කෙනෙකුට තුන් කාලෙන් එපිට යමක් හම්බ වෙයිද? හම්බ වෙන්නේ නැහැ. යම් කිසි කෙනෙක් නිදාගෙනම ඉන්නකොට නිදි බව දන්නවද? නැගිට්ටොත් තමයි නිදි බව දන්නේ නේ. නිදාගෙන හිටියා කියලා එක දන්නේ. නිදාගෙනම නම් ඉන්නේ. නිදි බව දන්නේ. මම අර කියන්නේ අපි ඉපදෙනකොටම මේක උපමාවක් ඈ. ඉපදෙනකොටම අපි ඇහි මේ අලවනවා කියමුකෝ, නැත්නම් රතු පාට කණ්ණාඩියක් දානවා කියමුකෝ. අපිට අහුවෙන්නේ නැහැ, ගලවන්න බැරි විදිහට කාචයක් වගේ එකක් දාන රතු පාටින්. උපදින කෙනාට. දැන් ඇත්තටම මේ ලෝකේ පාටයි. කොළ පාට, නිල් පාට, කහ පාට තියෙනවා. නමුත් දැන් ඉපදුණු දවසේ ඉඳලම අපිට දැන් මේ රතු පාට කාචි දාගෙන නම් උපන්නේ දැන් රතු පාටනේ පේන්නේ. රතු පාට පේන බවින් ජීවත් වෙන්නේ. රතු පාට පේනවා කියන මට්ටමෙන්මයි මැරෙන්නේ. අපි කවදාවත් පාට බව දකින්නවද? නැහැ. ඊට පස්සේ අපි වගේම උපදින අනිත් කෙනත් ඔය වගේ රතු පාට හින්දා බොරුව ඇතුලේ කවුරුත් සමාන නිසා ප්‍රශ්නෙකුත් නැහැ නේද? දැන් අනිත් කෙනත් රතු පාට නම් දකින්නේ, මාත් රතු පාට නම් දකින්නේ, කිසි ගැටලුවක් තියනවද? ප්‍රශ්නයක් නැහැ. ඔය අතර කවුරු හරි කෙනෙක් තනියම ඔය වගේ රතු පාට කොළ අලෝලා ඉපදින ලෝකයේ අතරින් කිසි කෙනෙකුගේ උදව්වක් උපකාරයක් නැතුව තනියම මේ පේන පාට විතරමද තියෙන්නේ, වෙන පාටක් නැද්ද? නැති දෙන්න බෑ, තියෙන්න ඕනෙමයි කියලා තනියම උපකල්පනය කළා. එහෙනම් ඒ තියෙනවා නම් ඒක නොපෙනෙන්නේ මේ දෝෂයක් නිසාමයි කියලා අතපත ගන්නකොට මේ සිවිය ගලවලා එහෙම ගියොත් හැබෑවටම පාට බව දැක්කොත් ඈ ඒක පුදුමයක් එහෙම නෙමෙයිද? පුදුමයි. ඊට පස්සේ
රතු පාටට පේන ලෝකෙට කියනවා මේ ලෝකේ පාට පාටයි. ඒ බව අවබෝධ කරගන්න. ඒ තැනට ගන්න කියලා කිව්වොත් අපිට ඒක පිළිගන්න පුළුවන්ද අපිට? බෑ. අපිට ටිකක් සැකයක් තියෙනවා නම් අපිට පිළිගන්න බැරුණාට අපේ වැඩිහිටි කෙනෙක් ගාවට යනවා අපි. අපි රතු පාට ඒව අලෝපු අය අතරින් සම්භාව්‍ය තත්ත්වයටපත් වෙච්ච කෙනෙක් ඉන්නවා නම් මෙයා උගතෙක් පඬිතෙක් කියලා එතෙන්ට යනවා. අහවල් කෙනා කියනවා මේ ලෝකේ පාට පාටයි කියලා. දැන් එයත් හොඳට මතක තියාගන්න. අපි ඒ පඬිතයි දැක්කයි කියපු කෙනෙක් ඉපදලා තින්නේ මෙහෙමමයි. රතු පාට අලෝලම. එයා ගාවට ගිහලා අරයා කියනවා ලෝකේ පාට පාටයි කියලා ඇත්තද? දැන් අරයා උත්තර දෙන මොන බොරුද මේ රතු පාටයි. ඇයි? එයාගේ පැවැත්ම මේ විදිහමයි. නේද? එතකොට අන්තිමට අපි ඒක ප්‍රතික්ෂේප කරනවා. ඔතින්දි තමයි ශ්‍රද්ධාව කියන එක ඕනේ. ඔය අතරේදී සමහර අය ශ්‍රද්ධාව ඇති කරගෙන ශ්‍රද්ධාව කියන්නේ එහෙනම් සමහරට ඇත්තක් වෙන්නත් පුළුවන් මේ කියන එක. අපි කොකද කළා බලමුකෝ. පාටවලු කළා බලමුකෝ කියලා මේ සිවිය ගලවන්න යතු උත්සාහවත් වුණා. ඒකත් එන්නේ. ඒ වගේ බුදුරජාණන් වහන්සේ ඒ සිවිය වගේ තමයි උපදිනකොටම අතීතයේ ඇති බවට අනාගතයේ ඇති බවට වර්තමානයේ ඇති බවට තියෙන අත්දැකීමෙම ඉපදුනේ. ওই අත්දැකීම තියෙන ලෝකිකයි ජීවත් වෙන්නේ අපි. අපි මොනවා හරි දෙයක් දුක නැති කරන්න කියලා අහන්න යන්නේ කාගාවටද? ඔය ටිකේ තැනකම තියෙන කෙනාටයි. එතනින්ම යන්නේ නැහැ. දැන් මෙහෙම කරන්න, දැන් මෙහෙම කරන්න, දැන් සිල්ලක ඉන්න මෙහෙමයි. මම ඔක්කොටම අනේ දෝෂයක් නම් කියනවා නෙමෙයි මේ පවතින පැවැත්ම විස්තර කරගන්න මම කියන්නේ. ඊට පස්සේ නමුත් බුදුරජාණන් වහන්සේ හොයාගත්තා මේක නෙමෙයි වෙන්නට ඕනේ. ඒ කියන්නේ සත්‍ය අවබෝධයක් කරගත්තා. යථාභූත ඥාන දර්ශනයක් පහළ වුණා. මොකද යථාභූත ඥාන දර්ශනය? තථාගතයන් වහන්සේ ඇති කල්ලි නැති කල්ලි පවතින ඇත්ත මොකද්ද? අතීතයේ කියන එක නිරුද්ධ වෙච්ච දෙයක්. අනාගතයේ කියන එක ඉපදිලා නැහැ. ඕක තමයි ඇත්තම ඇත්ත. බුදුරජාණන් වහන්සේ පහළ වුණත් ලෝකේ නැතත් පවතින ඇත්ත. වර්තමානයේක හටගත දෙයක් තියෙනව නැති වෙනවා. බුදුරජාණන් වහන්සේගේ යමක්වත් කිව්වේ නැහැ. මේ සංකත ධාතුවේ මේ ලෝකේ ඇත්ත ඇති හැටි අවබෝධ කරගත්තා. අවබෝධ කරගෙන ඒ සත්‍ය ලෝකෙට කිව්වා. ලෝකෙට කිව්වේ. හොඳට මතක තියාගන්න. මේ ටික ලෝකෙට අයිති නැති නිසායි ලෝකයට ඒ ටික කිව්වේ. ලෝකෙට කියලා කිව්වේ කොතනද ලෝකෙ කිව්වේ? අතීත අනාගත වර්තමාන කියන තුන් කාලයක් ඇති බවට මනස තියෙන ලෝකෙට කිව්වා සත්‍ය අවබෝධ කරගන්න. ඕගොල්ලන්ට ජාති ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් එන්නේ ඔය මනස නිසායි. දැන් හොඳට බලන්න මේ තුන් කාලයක්ම තියෙනවා ඉන්නවා කියලා හම්බ වෙන අපේ මානසික මට්ටමට නෙමෙයිද දුක තියෙන්නේ? තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ කියනවා මේ ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායාසා නිරුද්ධಂತಿ මේ ඔක්කොම නිවෙන තැනක් තියෙනවා. අතීතේ නිරුද්ධ වෙච්ච අනාගතේ ඉපදිලා නැති වර්තමානයේ හටගෙන නැති වෙනවා කියන මෙන්න මේ දර්ශනයට මනස ගන්න පුළුවන් නම් කෙනෙකුගේ එයාට ජරා මරණ ශෝක පරිදේ දුක් දෝමන ඉතින්නේ. ඔන්න බුදුරජාණන් වහන්සේට ওই සත්‍ය අනුලෝමික ඥානය ඇති වුණාට පස්සේ ඒකම උපන්න මාර්ග ඥානය. මාර්ග ඥානය කියන්නේ දැන් සත්‍ය ඥානය ආවා ඊට පස්සේ ආවා කෘත්‍ය ඥානය. එවං ත්‍රිපරිවත්තං ද්වාදසාකර යථාභූත ඥාන දස්සන සවිසුද්ධං හෝති කියලා මම මාතෘකා කළේ. දැන් සත්‍ය ඥානය පහළ වුණා. සත්‍ය ඥානයෙන් හම්බුනේ මොකද්ද? ඒ කියන්නේ යථාභූත ස්වභාවය දකිනකොටම ඒක මතක් වුණා දැක්ක දුක කියන එක කොහෙද තියෙන්නේ කියලා. අතීතේ නිරුද්ධ වෙලා අනාගතේ ඉපදෙලා නැහැ වර්තමානයේ හටගන්න නැති වෙනවා කියලා මේ යථාභූත ස්වභාවය දකිනකොටම තේරුණා දුක කියන එක තියෙන්නේ බාහිර නම් නෙමෙයි. ඇයි? මේ තුන් කාලෙම ඇති මනසට නෙමෙයි දුක ලැබිලා තියෙන්නේ. අපිට අද අපේ ආශ්‍රව නිසා බාහිර අය නිසා දුක් සැප විඳිනවා කියලා අපේ මනසක් තියෙන්න පුළුවන්. නමුත් අපි හොඳට දන්නවා ඔයගොල්ලෝ හොඳට අහලා තියෙනවා මේ චතුරාර්ය සත්‍ය මේ ශාසනය විතරයි තියෙන්නේ කියලා නේ. මේ ශාසනයෙන් බැහැර චතුරාර්ය සත්‍ය තියෙන්න පුළුවන්ද? බෑ. එහෙනම් හිතන්න ওই චතුරාර්ය සත්‍ය කියපු එක මේ ලෝකේ කෙනෙකුට නම් අයිති සිද්ධියක් නෙමෙයි. ඇයි?
දැන් ලෝකේ ඉන්න කෙනෙක් දුක ගැන දන්නේ අපි මේ පේන හැම බලලා මේ ලෙඩ වෙනවා, මහලු වෙනවා, මැරෙනවා මේ ටික. චතුරාර්ය සත්‍ය දන්න කෙනා, සත්‍ය අවබෝධ කරගත්ත කෙනා දුක්ඛ සත්‍ය දන්නේ කොහොමද? යථාභූත ඥාන දර්ශනේ තියෙනවා යාට. අතීතේ නිරුද්ධ වෙලා අනාගතේ ඉපදෙන වර්තමානයේ හටගෙන නැති වෙනවා නම් මේ තුන් කාලෙම එකට ඈඳලා ගන්න මනස තුලින් නේද අපිට ජාති ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් ලැබෙන්නේ. අපි තාම දක්ෂ නැති නිසා වෙන්න පුළුවන් මෙහෙ දකිද්දිත් දුක කියන එක මෙහෙ ස්පර්ශ වෙන්නේ අපිට. මම ඒකට නිකන් ගලු අදහසක් කියමු. අපි කියමු අපේ ඥාතිවරයෙක් මැරිලා කියන්නකො. දැන් මේ මැරිලා කියන තැන තියෙන ලෑලි පෙට්ටියටද මරණය කියන්නේ. ඒක ලෑලි ටිකනේ. එතකොට ඒ රූපේ තියෙන හැමද මස්ද ලේද නහරද ඇටද ඇට මිදුළු මොකද්ද මරණය කියන්නේ? දැන් අපි අයියෝ මලා මැරිලා අම්මෝ කියලා කෑ ගහලා අඬනවා නම් අපි බාහිර බලාගෙන අඬන මරණය කොහෙද තියෙන්නේ? මේ අහවලා මැරිලා නේද කියන මරණ සංඥාවක් අපි උපදවගෙන යඬලා තියෙන්නේ. අපි නොදන්නව උනාට. ඉතින් ඒකෙදි එච්චර ඕනේ. එතෙන්දී මේ තුන් කාලය අනුව ගිය මනසයි දුක කියලා තග්ගල දුක්ඛේ ඥානම් පහළ වෙන මේ පංච උපාදාන ස්කන්ධේ නේද දුක කියන එක. හොඳට දුක්ඛ සත්‍ය ගැන දුකේ ඒක සමුදය සත්‍ය ගැන තග්ගල නුවණේනෝ. ඒ කියන්නේ අතීතයේ ඇති බවට අනාගතයේ ඇති බවට වර්තමානයේ ඇති බවට සිහි කරන මේ පැවැත්ම තුළ තමයි දුක තියෙන්නේ. එකපාරක් සිහි කළා ඒ අරමුණ ඉවරනොත් අපිට අතීත අනාගත දෙක ඇති බව එළඹ තියෙනවද? නැහැ. තණ්හාව නිසා නැවත නැවත ඒ දේවල් අරමුණු උපදින නිසායි මේ දුක ආපහු හැදිලා තියෙන්නේ. ඒ කියන්නේ තේරුම් මතක් කරගන්න එක. පංච උපාදානස්කන්ධේ තුන් කාලේම ඇති බවට හම්බ වෙන ටිකයි දුක. ඒ හම්බ වෙන දේ තුල රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන් කෙරෙහි තණ්හාවෙන් ඒ අරමුණු නැව අතීතයේ ඇති තියෙන දේවල්, දැකපු දේවල් කිය නැවත නැවත සිහි කරන බව හින්දාම අතීතේ නිරෝධයට යන්නේ අපිට. මෙහෙම දේවල් කරන්න ඕනේ, කියන්න ඕනේ කියලා තණ්හාවෙන් හිතන බව හින්දාම අනාගතයේ හිස් බව පේන්නේ අපිට. තණ්හාවමයි දුකට හේතුව. මේ තුන් කාලය කියන එක පවත්වන්නේ තණ්හාවකින්මයි. අතීතය නිරුද්ධ වෙච්ච බව පේන්න නොදී, එතන හිස්තැනක් තියන්න ඉඩ නොදී, අනාගතේ නොහටගත් බව පෙන්වන්න ඉඩ නොදී, හිස්තැනක් තියන්න ඉඩ නොදී, මේ දෙපැත්ත පුරවනමින් නැවත අරමුණු පහළ වෙන්නේ තණ්හාව නිසායි. මෙහෙම කරන්න ඕනේ, මෙහෙම කන්න ඕනේ, අර දේ ගන්න ඕනේ, අර විදිහට හොයන්න ඕනේ, දරුවට මෙහෙම කරන්න ඕනේ කියලා හැම දෙයක් ගානෙන් බලන තණ්හාව කියන එක දිවිලා නැද්ද කියලා. ඒකයි දුකට හේතුව තණ්හාව. මේ දුක, ඒ දුක නැවත පවතින තණ්හාව නිසායි. තණ්හාව නැතිනොත් දුක නැහැ. මෙහෙම කරන්න ඕනේ, මෙහෙම කරන්න ඕනේ, මෙහෙම කරන්න ඕනේ කියලා මේ අරමුණු උපදින ගතිය නැති වුණොත් ඉබේමයි අතීතේ නිරුද්ධ වෙච්ච බව අපිට තියෙන්නේ. අනාගතේ නොහටගත්ත බව තියෙන්නේ. මේ දුක කියන එක යෙදෙන්නේ නැත්තේ. මේ සත්‍ය ඥානය පහළ වුණොත් ඒ එක්කම එනවා මාර්ග ඥානය, දුක්ඛ ඥාන, දුක්ඛ සමුදය ඥාන, දුක්ඛ නිරෝධ ඥාන. දැන් මේ ටික ඔක්කොම දකින්නේ තමන්ගේ මනසේ. දැන් ඒකයි මේ චතුරාර්ය සත්‍ය මේ ශාසනයෙන් බැහැරට එහෙම අයිති නැහැ කියලා කිව්වේ. දැන් මේ ටික ඔක්කොම දකිනවා තමා තුළම. ඒකයි බුදුරජාණන් වහන්සේ රෝහිතස්ස කියලා සූත්‍රයත් මේ සූත්‍රයේ දේශනා කළා. ඉමස්මින් ව්‍යාම මත්තේ කලේබරේ සසඤ්ඤම්හි සමනකේ දුක්ඛංච පඤ්ඤාපේමි දුක්ඛ සමුදයංච පඤ්ඤාපේමි දුක්ඛ නිරෝධංච පඤ්ඤාපේමි දුක්ඛ නිරෝධගාමිනී පටිපදංච පඤ්ඤාපේමි. මහණෙනි මේ සංඥා සහිත මනස සහිත බඹයක් වමන ශරීරයේ තුලම මම දුකද පනවමි. දුකේ ඇතිවීමද පනවමි. දුකේ නැතිවීමද පනවමි. දුක නැති කරන මාර්ගයද පනවමි. කියලා බුදුරජාණන් වහන්සේ කලම දේශනා කළා. ඔන්න ඒ ටික පහළ වෙනවා. එතකොට ඉබේම මාර්ග ඥානෙ මේ ටික ඒ කියන්නේ ඒ ධම්මට්ටි ඥානෙ ඇති වුනහම, සත්‍ය ඥානෙ ඇති වුනහම මාර්ග ඥානෙ දුක ඇතිවීම නැතිවීම, පංච උපාදානස්කන්ධ දුකත්, දුකට හේතුව තණ්හාව කියලා එකක්. ඒ කියන්නේ අර දුකේ අඩුතැන පුරවන්න නොදී පෙන්වන ගතිය. ඒ තණ්හාව නැති වුණොත් මේ දුක නිරුද්ධ වෙනවා කියලා. දුක කියනකොට මේ තුන් කාලයක් හම්බ වෙන මනසෙන් මිදෙනවා. ආයි මරණයෙන් පස්සේ නෙමෙයි. තුන් කාලයක් හම්බ වෙන මනසෙන්
මිදෙනවා තණ්හාව නැති වුණොත්. ඊට පස්සේ පෙන්වුවා ඒ තැනට මනස ගන්න ප්‍රතිපදාවක් පෙන්වුවා බුදුරජාණන් වහන්සේ සීල සමාධි ප්‍රඥා කියලා. මේ සීලයක පිහිටලා සමාධි වඩමින් මෙන්න මේ විදිහට නුවණින් බලන්ද කියලා දර්ශනයක් පෙන්වුවා. ඔන්න ඒ ටිකට කිව්වා සත්‍ය ඥානය කියලා. දැන් අර යථාභූත ස්වභාවය දැක්කහම දෙකීමත් එක්කම ඒක සත්‍ය පහ වෙනවා. මාර්ග ඥානය එනවා. ඊට පස්සේ ඔන්න දැන් එයාට එනවා කෘත්‍ය ඥානය කියලා කොටසක්. එහෙනම් දැන් සීලයක පිහිටලා සමාධි වඩමින් මේ විදිහට බලන්න ඕනේ. ඒ කියන්නේ මාර්ගය වඩන්න ඕනේ. මාර්ගය වඩන්න ඕනේ. නිරෝධය සාත් කරන්න ඕනේ. මොකද්ද නිරෝධය කියලා කිව්වේ? නිවන කියලා කිව්වේ මොකද්ද? අතීතේ නිරුද්ධ වෙච්ච බව නූපන්න දේ නිරුද්ධ වෙච්ච දේ නිරුද්ධ බව සාත් කරගන්න. නූපන්න දේ නූපන්න බව සාත් කරගන්න. වර්තමානයේ හටගෙන නැති වෙන තැනක් තියෙනවා නම් වර්තමානයේක හටගෙන නැති වෙන ධර්මයක් තියෙනවා නම් ඒ බව සාත් කරගන්න. අතීතං ඒකෝවන්තෝ අනාගතං ဒ ුතියවන්තෝ පච්චුප්පන්න මජ්ජේ. අතීතයේ අන්තයේ කෙනෙකුට අහු වෙනවා නම් එයා අන්තයක ඉන්නේ. අනාගත අන්තයේ කෙනෙකුට අහු වෙනවා නම් අනාගතය ඇති කියලා අහු වෙනවා ඒකත් අන්තයක ඉන්නේ. යමෙකුගේ මනස තුල අතීතාන්තයත් අතහැරිලා නම් අනාගත අන්තයත් අතහැරලා වර්තමානයක් තියෙනවා. හැබැයි නිකන් නෙමෙයි. මජ්ජේ මන්සා නලිප්පති. මැද තැවරිලා නැත්තම්. මැදද නිකන් තියෙන්න බෑ. මේ පටිච්ච සමුප්පන්නයි නේද කියන නුවණ තියෙනවනම්. මෙන්න මෙතන කියනවා මජ්ජේ මැද මෙන්න මධ්‍යම ප්‍රතිපදාව ඉන්නවා. මෙතන හුරු වෙනවා නම් මැදක ඉන්නවා. මෙතන හුරු කරනවා නම්. එතකොට Nirodhe සාත් කරන්න. Nirodhe සාත් කරනවා කියලා කිව්වේ මොකද්ද? අතීතේ නිරුද්ධ වෙච්ච බව, අනාගතේ නොහටගත් බව, වර්තමානයේ හටගෙන නැති. රහතන් වහන්සේ කියන්නේ උතන. නිරෝධය සාත් කළ රහතන් වහන්සේ. සෝපදිශේෂ නිබ්බාන. උපදිශේෂයක් විතරයි තියෙන්නේ. අතීතයෙන් නිරුද්ධ වෙලා ඒ මනසේ. අනාගතයේ හටගෙන නැහැ තව ප්‍රශ්න නැහැ ඒව. වර්තමානයේක හටගෙන නැති වෙනවා කියන දර්ශනයකින් ස්කන්ධයන්ගේ පැවැත්මක් විතරක් වෙනවා. හැබැයි වර්තමානයේක හටගෙන නැති වෙන ටිකද නිරුද්ධ වෙන තැනක් වෙනවා. එදාට කියනවා අනුපදිශේෂ නිර්වාණය කියලා. නමුත් මෙතෙන්ට එනකොට ඒ මනසේ අඬන්න විලාප දෙන්න දේවල් එහෙම ඉතුරු වෙයිද? ඉතුරු වෙන්නේ නැහැ. සෝපදිශේෂ කියන තැනට. ඒ කියන්නේ රහතන් වහන්සේ කියලා කියන්නේ සත්‍ය අවබෝධ කළා. සත්‍ය කියලා කියේ මොකද්ද? අතීත නිරුද්ධ වෙච්ච අනාගතය නොහටගත්ත වර්තමානයේ හටගෙන නැති වෙනවා කියන ඇත්ත. ওই ඇත්ත අද අපිට බොරු. ওই ඇත්ත සාත් කරගත්ත කෙනා තමයි රහතන් වහන්සේ. සත්‍ය අවබෝධ කරගෙන තියෙන්නේ. ඒතර අපි දැනගන්න ඕනේ අපි සත්‍ය අවබෝධ කරගන්න කියලා මෙන්න මේකයි කරන්න ඕනේ කියලා. නැත්නම් ඉතින් අපි මොනවා හරි දෙයක් කරනවා මිසක මොකද්ද කළ යුත්තේ කියන දැනුමට එන්නේ නැහැ. එතකොට තණ්හාව ප්‍රහීන කළ යුතුයි, දුක පිරිසිඳ දත යුතුයි. දුක පිරිසිඳ දකින්නවා කියලා කියන්නේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය දෙයක්, දුක් දෙයක්, රෝගයක් හැටියට පංච උපාදානස්කන්ධයේ දුක්ඛ ස්වභාවය පිරිසිඳ දැක්කොත් තණ්හාව නැති වෙනවා. තණ්හාව නැති වුණොත් Nirodhe ඉබේමයි සාත් වෙන්නේ. මම මතක් කළා පංච තුන් කාලෙම ඇති බවට හම්බ වෙන මනස දුකක් හැටියට කෙනෙකුට දැක්කොත් මේ තියෙනවා ඉන්නවා කියලා සිහි කරන ගතිය නැති වෙනවා. එහෙම නැති වුණොත් ඉබේමයි නිරුද්ධ වෙච්ච දේ නිරුද්ධ වෙලා. මොකද සත්‍ය ගන්න දෙයක් නැහැ. අතීතේ නිරුද්ධ වෙච්ච බව ගන්න පුළුවන්ද අපිට? එහෙම ගන්න දෙයක් තියෙනවද? අනාගතේ නොහටගත්ත බව ගන්න පුළුවන්ද අපිට? ගන්න දෙයක් තියෙනවද අපිට? දැන් සාත් වෙන්න යෝනේ. මේ ටික නිරෝධය සාත් කළ යුත්තක්. මිසක වැඩි යුත්තක්වත් ප්‍රහාණය කළ යුත්තක්වත් මේ පිරිසිදු දත යුත්තක්වත් එහෙම නෙමෙයි. මේ ටික සාත් වෙන්න ඕනේ ටිකක්. මේ මම මේ කතා කරන ටික තේරුම් ගන්න උත්සාහවත් වුණොත් මේ ජීවිතේ නිවන් නොදැක්කොත් තමයි පුදුම කියලා හිතේ ඕගොල්ලෝ කටයුතුත් කළා නිවන් දකින්න බැරි වුණොත් නේ පුදුම. නිවන් දකින්න කෙනෙක් මෙහෙම එකක් නේද කියන කාරණාව තේරුම් යනවා අපිට. මේ ධහම තේරුම් ගත්ත කෙනෙකුට මේ වගේ ඇත්තක් තියෙනවා. ඔය ඇත්තට කෙනෙකුත් ඇත්ත සාත් කරගන්න යනවා නම් ඔය ඇත්ත සාත් නොවුනොත් තමයි පුදුමයි කියන තැනකට එයි. අද අපිට හිතෙන්නේ නිවන් දකින්න පුළුවන් වෙයිද දන්නේ නැහැ, බැයිද දන්නේ නැහැ කියලානේ. ඒක නම් ඇත්ත. මොකද අපි ගාව නිවන කියලා තියෙන්නේ මනස්කල්පිත එකක්. එක්ක හිස් බවක්,
නැතිනම් ශුන්‍ය ස්වභාවයක් කියලා ඒ ගැන අපිට එක එක සංකල්පනා තියෙනවා. එහෙම නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධහම බලන්න. ධහම දිහා. එතකොට අපිට තේරෙන්නේ ඒ කියන්නේ සත්‍ය අවබෝධ කරන්න කියලා අපි යන්නේ අපි සත්‍ය මොකද්ද අසත්‍ය මොකද්ද කියලා ඉස්සෙල්ලා දැනගෙන තියෙන්න ඕනේ. ඒක අපිට දැනගන්න බැරි හින්දා ලෝතර බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා සත්‍ය අවබෝධ කරගත්තා. අවබෝධ කරගෙන තෙන්ව උඹලා ඉන්නේ බොරුවක කියලා. අපිට අපි ඇත්තයි කියලා අදහනවා නම් බුදුහාමුදුරන්ගේ වචනේ ඕනේ නැහැ. බුදුහාමුදුර ඇත්තයි කියලා අදහනවා නම් අපිට අපේ පැවැත්ම අතහරින්න වෙනවා. ශ්‍රද්ධාව ඕන වෙන්නේ ඒ නිසා. බුදුරජාණන් වහන්සේ සත්‍ය අවබෝධ කරගෙන දේශනා කළ අතීතය නිරුද්ධ වෙලා අනාගතය ඉපදෙලා නැහැ වර්තමානයේ හටගෙන නැති වෙනවා කියලා. එහෙනම් කතා දෙකක් නැහැ. මෙච්චර ඉන්නවා තියනවා කියලා තැනකින් හම්බුනොත් අපිටම වැරදිලා මිසක බුදුහාමුදුරන්ගේ නම් වචනේ වරදින්නේ නැහැ කියන තැනක ඇදහිීමට අපිට එන්න පුළුවන්කම තියෙන්න ඕනේ. එහෙම ආපු කෙනාට ඊට පස්සේ කෘත්‍ය ඥානයක් හම්බ වෙන්නේ. බුදුරජාණන් වහන්සේ මේ සත්‍ය පෙන්නලා ඊට පස්සේ කෘත්‍ය ටිකට දැන් හොඳට බලන්න මෙන්න මේ ටික. අතීතේ නිරුද්ධ වෙලා නම් ඇත්ත, අනාගතේ ඉපදෙලා නැත්තම් ඇත්ත, වර්තමානයේ හටගෙන නැති වෙන බව නම් ඇත්ත. දැන් මේකෙන් අතීත අනාගත වර්තමාන කියලා හම්බ වෙන මනස බොරු වෙන්න ඕනේනේ. මේ දෙකෙන් එකක් තියෙන තැනක අනිත් එක නෑනේ. ඒක පිළිගන්න පුළුවන් නේද? දෙකම එකවර තියෙනවද? නෑ. එහෙනම් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ ඇත්ත අපේ ජීවිතේ කරගන්න නම් අපිට මකණ්ඩ වෙනව නේද? ඉවත් වෙන්න වෙනව නේද? අයින් කරන්න වෙනව නේද? තුන් කාලයක්ම ඉන්නවා කියන ලැබෙන මානසික මට්ටම. ඔය මානසික මට්ටම තියාගෙන අර සත්‍යය තුල ඉන්න පුළුවන්ද අපිට? එහෙමකත් නෑ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ප්‍රතිපදාව පැනෙව්වේ සත්‍ය අවබෝධ කරන්න කියලා මේ තියෙන අපි ගාව තියෙන ටික හාරලා අයින් කරන්න. ප්‍රතිපදාවක් වෙන්නේ. මේ ටික හාරලා අයින් කරපු දවසට සත්‍ය අවබෝධ වෙනවා කියන එක ඉබේමයි වෙන්නේ. සත්‍ය තුල මනස පිහිටලා තියෙනවා කියන එක ඉබේමයි වෙන්නේ. මොකද සත්‍ය තුල ගන්න එකක් නැහැ. කරන්න එකක් නැහැ. සාත් වෙන්න ඕනේ. දැන් සාත් වෙලා නැත්තේ ඇයි ඒ ටික? ඒ ටික සාත් වෙලා නැත්තේ අතීතයේ තියෙනවා අනාගතයේ තියෙනවා වර්තමානයේ තියෙනවා කියන මේ මනස නිසායි. නුවණක් තියෙනවා නම් තියෙන කෙනාට කෙලින්ම අහු වෙනවා ප්‍රපංච කියලා කියන්නේ මේ ටික නේද? මේ තුන් කාලයේ ඇති බවට හම්බ වෙන ඔක්කොම ටික ප්‍රපංචයි. අපි හිතාගෙන ඉන්නේ මේ ලෝකයේ ඇතුලේ සමහර ඒවා හොඳයි සමහර ඒවා හොඳ නැහැ. ඔක්කොම ටික නරක නැහැ. ටිකකුයි නරක හොඳ කොටසකුත් තියෙනවා කියලානේ. හැබැයි මේක වර්ධව ගන්න එපා. මම මේ කියන්නේ නිවනට සාපේක්ෂව. ලෝකේ තුල හොඳ නරක තියෙනවා. ලෝකෝත්තර දර්ශනයකට සාපේක්ෂව හොඳද නරකද දෙකම ලෝකේ. දෙකම ජරා මරණයන්ගෙන් යුක්තයි. අපිට අතීතයේදී කරපු හොඳ තියෙන්න පුළුවන් සිහි කරලා. අතීතයේ කරපු හොඳ දේවල් අපිට තියෙන්න පුළුවන් සිහි කරගන්න. අතීතයේ කරපු නරක දේවලුත් තියෙන්න පුළුවන් අපිට සිහි කරගන්න. හැබැයි අතීතයේ නිරුද්ධයි කියන තැන සාත් වෙන්න නම් ඒ හොඳ නරක දෙකම අතහැරෙන්න ඕනේ මිසක. ඉතින් බොරුනේ මේක. ඒ කියන්නේ අපිනේ මේ හිත ඉන්නේ. සත්‍ය දෙකක් නැහැ. මේ දේ ඇත්ත නම් මේක බොරු වෙනවා. මේ මං කියන එක නෙවෙයි මේ දිහා බලන්න මේ ධහම දිහා බලන්න. මේ කාරණාව ඇත්ත නම් මේ ටික බොරු වෙනවා. නේද? එතකොට ඔන්න බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ ප්‍රතිපදාවක් පැනෙවුවා මේ ටික හාරලා අයින් කරන්න ක්‍රමයක්. මොන ටිකද? අතීත වර්තමාන අනාගත කියන තුන් කාලයේ ඇති බවට හම්බෙන මේ මානසික මට්ටම අතහරින්න ක්‍රමයක්. ඇයි ওই ටික අතහරින්නේ දැන්? Taman සත්‍යයක් දන්නවා. දැන් එයා සත්‍ය ගැන දන්නවා. සත්‍ය අනුබෝධයක් තියෙනවා එයාට. හැබැයි සත්‍ය අනුප්‍රාප්තිය නෑ තව. ඒ කියන්නේ තුන් කාලයේම අනුවගේ මනසක් තිබුණට එයා දන්නවා මට මෙහෙම මනසක් තිබුණට ඇත්තම නම් අතීතයේ නිරුද්ධ වෙලා අනාගතයේ ඉපදෙලා නැහැ වර්තමානයේ හටගෙන නැති වෙනවා කියන මෙන්න මේ ඇත්තක් තමයි
යථාභූත ස්වභාවයේ ලෝකේ උච්චරයි තියෙන්නේ. ඔක ඇත්ත. ඔය තන හිතියේ ජරා මරණ දුක නෑ. නමුත් ඒ ඇත්ත මට තාම සාත් වෙලා නෑ කියලා එයා තමාවත් දකිනවා. අනිත් පැත්ත දන්නවා. ඒ පැත්ත සාත් වෙලා නෑ තව. තාම ඉන්නේ වැරද්ද තුලමයි. නමුත් ඒ වුණාට මේක නොදන්න ලෝකයට වඩා ශ්‍රේෂ්ඨයි. එයාට තියෙනවා දැන් දෙපැත්තක්. එයා දකිනවා දැන් දෙපැත්තක්. එයා ටික ටික හරි යම් දවසක උත්සාහවත් වෙන්නේ මේ ඉන්න කොටස ඉන්න ටික රැකගන්න නෙමෙයි දැන්. එයා දන්නවා මේ ඉන්න ටික දොස්පහිතයි. ඉන්න ටිකේ තමයි ජරා මරණ ශෝක පරිදේ දුම්නස් එන්නේ. මෙතෙන්ට යන්නේ කොහොමද කියන තැනක ඉලක්ක කරගෙන මේ ටිකේ ඉන්නවා මිසක මේක ඇතුලේ කොහොම හරි විමුක්තියක් හදාගන්න නම් හදන්නේ නැහැ. එහෙම එකක් නැහැ කියන දන්නවා එයා. පිච්චෙන දේ ඇතුලේ නොපිච්චින්න පුළුවන් ක්‍රමයක් තිබුණාද? තියනවද? එහෙම එකක් නැහැ. එහෙම ධර්මයක් නැහැ. ඔන්න ඔය ඥාන දර්ශනය ඇති වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ සුත්ති ඥානය කියන එක පෙන්වුවා. ඒකට තමයි ඊට පස්සේ කෘත්‍ය ඥානයේදී දුක පිරිසිඳ දකින්නත් හොඳට මතක තියාගන්න ඕනේ. දුක පිරිසිඳ දකින්නගෙන මේ රූප මේ වේදනා සංඥා කියලා පිරිසිඳ දකින්න නෙමෙයි. දුකේ දුක්ඛාර්ථය කරන්නේයයි. ඔබට පෙන්වන ධර්මයේ හොඳට දුක්ඛ සත්‍ය බුහතයි තතයි අවිතතයි අනඤ්‍යතතයි කියලා කියනවා. දුක්ඛ සත්‍ය බුහතයි යත ඇත්තයි. වෙනස් ස්වභාවයකින් පෙනී සිටින්නේ නැහැ. අන්‍ය ස්වභාවයකටපත් වෙන්නේ නැහැ. සැබෑ ස්වභාවයෙන්ම යුක්තයි කියලා. මොකද්ද කියලා අහනවා දුක්ඛ සත්‍ය භූතයි තතයි අවිතත ස්වභාවය මොකද්ද කියන්නේ? දුකේ දුක්ඛාර්ථය. දුක කියන එක දුකක් කියන එක ඇත්තක්මයි. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒක අන්‍ය ස්වභාවයකට පෙනී හිටින්නේ දුක කියන එක දුකමයි. සමුදය අර්ථය. මේ හේතුව නිසායි තණ්හාව ඇති වෙන්නේ. මේ තණ්හාව නිසායි දුක ඇති වෙන්නේ කියන ධර්මතාවය වෙනස් වෙන්නේ නැහැ. අන්‍ය ස්වභාවයකටපත් වෙන්නේ නැහැ. ඒ ධර්මතාවය ඇත්තමයි. සමුදයාර්ථයේ සත්‍යයක්. නිරෝධයේ නිරෝධාර්ථයෙන් සත්‍යයක්. භූතයි තතයි. මේ ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දොමන සුපායාසය නිරුද්ධයි මෙතන කියන එක. ඒ නිරෝධාර්ථයෙන් ඒක භූතයි තතයි යෙදෙන්නේ නැහැ එතන දුක. දුක නිරුද්ධයි එතන. දැක්ක අපි තුන් කාලය තුලනේ දුක තුන් කාලේ නැති තැන සාත්‍යල තියෙන මොකද්ද? දුක්ඛ නිරෝධය. දුකේ නිරෝධය සාත්‍යලා. මාර්ග අර්ථයෙන් භූතයි තතයි අවිතතයි. එතකොට කෘත්‍ය ඥානයට හම්බ වෙන්නේ දුකක් හැටියට දකින්න. පංච උපාදානස්කන්ධයේ දුකක් හැටියට දැක්කොත් පංච උපාදානස්කන්ධය කියනකොට මොකද්ද ඔයගොල්ලෝ දුක හැටියට දකින්න ඕනේ? හොඳට ගන්න මේ අර්ථය. තුන් කාලම ඇති බවට හම්බ වෙන මනසම දුකයි නේද කියලා උත්තරයක් ගන්න. මොකද මේ අත්දැකීම තුලයි ජරා මරණ ශෝක පරිදේ දුක් දුන්නස් එන්නේ. අතීත අනාගත වර්තමාන කියන තුන් කාලෙම ඇති බවට හම්බ වෙන මේ මානසික මට්ටමම දුකයි. ඇයි මානසික මට්ටම දුකයි කියලා කිව්වේ? මං ඉස්සෙල්ලා කිව්වේ ඔය මානසික මට්ටම ඇතුලේ සැපක් ආවත් දුකක් ආවත් දෙකම එකම විදිහට දුක තුල දැවෙලා තියෙන්නේ. වෙනසක් නැහැ කිසිම. අද සැපක් විඳිනවා කියන කෙනා තව ටිකකින් මහා ජරාවට ගිහිල්ලා පණුව ගහන විදිහ තුවාල හැදිච්ච කෙනෙක් වෙන්න පුළුවන්. මේ ජීවිතේ බැයිනේ ඊගව ජීවිතේ වෙන්න පුළුවන්. මේකේ ඊගවට සතරට වැටෙන දවසට ඒකේ කරවලක් නැහැ. ඒකයි. එතකොට පංච උපාදානස්කන්ධේ දුක මේ තුන් කාලෙම අනුව ගිය ධර්මයේ දුකක් හැටියට පිරිසිදු දකින්න. පිරිසිදු දැක්කොත් තණ්හාව නැති වෙනවා. තියෙනවා ඉන්නවා දරුවා ගෙවල් කිය හිතන ගතිය හිතේද? දැන් අපිට දුක බව දන්නේ නැති හින්දා දරුවා බව දන්නේ හින්දා හිතන්නේ. ගෙදරක් තියෙනවා ගේ මෙහෙම හදන්න ඕනේ මේ හැඩයට හදන්න ඕනේ මේ හැඩයට හදන්න ඕනේ කියලා හිතන්නේ අපි. මෙහෙම උපකල්පනය කරමින් පවත්වන මානසික මට්ටම දුකක් බව තේරුනොත් ඕගෙන හිත හිතා ඉන්නවද? දුක බව පිළිසින් දැක්කොත් තණ්හාව කියන එක නැහැ. ඒ කියන්නේ අරමුණු උපදින ගතිය නැහැ. තණ්හාව නැති වෙන නිරෝධය සාත් වෙලා. අරමුණු උපදින ගතිය නැති වෙන මොකද වෙලා තියෙන්නේ? අතීතේ නිරුද්ධ වෙච්ච බව අනාගතේ නොහට ගත්ත බව සාත් වෙලා.
ඔන්න ඔය ටික එහෙනම් මේ සීල සමාධි ප්‍රඥා මේ ටික වඩන්න කියලා බුදුහාමුදුරුවෝ පෙන්නනවා. ඔන්න කෘත්‍ය ඥානයට ආවා. කෘත්‍ය ඥානයේදී මම තව ටිකක් විස්තර කරන්න මාර්ගය ගැන. කෘතඥානය කියන තැන කියන්නේ කළා ඉවරයි දුක පිරිසිඳ දැකලා. දුක පිරිසිඳ දැක්ක කියනකොට හිතන්න එපා මේ තාම දුක තියෙනවා තියෙන එක පිරිසිඳ දැක්ක කියලා. පංච උපාදානස්කන්ධේ තුන් කාලෙම දුක බවට හම්බ වෙන මානසික මට්ටම දුක බව යා පිරිසිඳ දැක්කා. දැකපින්දම තණ්හාව නැති වෙලා. ඒ තණ්හාවගේ නිරෝධයම තමයි නිවන කියලා කියේ. නිරෝධය සාර්ථක වෙලා. දැන් කරන්න දෙයක් නෑ අලුතෙන් කළා ඉවරයි. යමක් කරන්න ඕන වුණා නම් කලේ මේ යථාභූත මේ ටික කළාම උනේ මොකද්ද? ඒවන් ත්‍රිපරිවර්තන ද්වාදශාකර යථාභූත ඥාන දර්ශන සවිසුද්ධං හොති. මේ සත්‍ය ඥානෙ, කෘත්‍ය ඥානෙ, කෘතඥානෙ කියන තුන කළා ඉවරනහම මනස පිහිටිය පිරිසුදුනේ මොකද? යථාභූත ඥාන දර්ශනේ පිරිසුදුනා. අතීතේ නිරුද්ධ වෙලා අනාගතේ ඉපදෙලා නැහැ වර්තමානයේ හටගෙන නැති වෙනවා කියන මේ ඇත්ත තුල තමයි මනස පිහිටලා හිටියේ. පිරිසුදුනේ ওই ටික. ඒ කියන්නේ ජීවිතයේ පැවතුනේ නතර වුණේ ඔතන. ඔතන කෙනෙක් ඉන්නව නෙමෙයි. වර්තමානයේ රහතන් වහන්සේ ඉන්නව නෙමෙයි. ඒ ජීවිතයයි හේතුඵල ධර්ම. වර්තමානයේ කියලා අපි පනවන්නේ. රහතන් වහන්සේ කියන තැන හේතුඵල ධර්ම දකින්නවා හේතුඵල ධර්ම බලනවා එහෙම නෙමෙයි. හොඳට මතක තියාගන්න ඕනේ. ඒ ජීවිතයයි හේතුඵල ධර්ම කියන්නේ මෙහෙම හේතු ගැටෙනකොට හට ගන්නවා මෙහෙම නැති වෙනවා කියන සිද්ධියක් ඒ. ඒ සිද්ධිය අමුතියෙන් බලන්න වෙන්නේ ඒ සිද්ධිය තුල අපි නැති නිසායි. සිද්ධියම ජීවිතේ නම් අපව බලනවා කියලා එකක් නැහැ ඒකේ. අපිට මේ හේතු නිසා හටගත්ත දේ ඇහැ රූප චක්කු විඤ්ඤාණ හේතුන්ගෙන් හටගත්ත හේතු නැති වෙනවා කියලා බලන්න වෙන්නේ අපේ ජීවිතයේ සිද්ධිය නොවන නිසායි. අපි එතන නැති නිසායි. එහෙම බලන එකෙම තියෙනවා අපි ඉන්නේ වෙන තැනකයි කියන එක. අපේ ජීවිතේ නම් ඒ අමුතින් ආයෙ බලන්න ඕනේද? ඒ කියන්නේ අපි ජීවත් වෙන එක විතරයි ඉබේම සත්‍යයේ පැවැත්ම තියෙන්නේ. දෙපැත්ත අතහැරුණොත් වර්තමානයේක තියනවා කියන එක වෙන්නේ ওই තැනකින් විතරයි. ඊට පස්සේ ඔන්න දැන් මගේ මූලික දේශනා හරිය ඉවරයි. ඒකේ මාර්ගය ගැන මම පොඩි විස්තර ටිකක් කතා කරනවා. මෙන්න මෙතනදී අපිට හොඳට අවධානය යොමු. දැන් මේ දේශනාවෙන් ඕගොල්ලන්ට කෙටියෙන් මම හිතන්නේ මේ කතා කරන එක ටිකක් ආධුනික ඇති මේ බණ දර්ශනය. නමුත් අනුමානෙට නුවණක් එන්නට ඕනේ අපිට. ඇත්තටම කෙනෙක් සත්‍ය අවබෝධ කරනවා කියලා කියන්නේ මෙන්න මේකයි. අපි සත්‍ය අවබෝධ කරන්න යන්නේ කියලා කෙනෙක් කෙනුට එයා සත්‍ය දැනගත්ත කෙනෙකුයි. එයා සත්‍ය දැනගත්ත නම් අසත්‍ය දන්න කෙනෙක්. අසත්‍යෙන් බැහැර වෙන්න යන කෙනෙක්. සත්‍ය අවබෝධ කරන්ද බුදුරජාණන් වහන්සේ මාර්ගයක් පැනෙවුවා. ඒ කියන්නේ සත්‍ය අවබෝධ කරන්න කියලා කලේ අසත්‍ය කියන එක තමන්ගේ මනසෙන් අයින් කරන්න ක්‍රමයක්. ඒ කියන්නේ ආශ්‍රයක්ෂය කරන්න කියලා කියන්නේ. මේ ආශ්‍රයක්ෂය කරගන්න ප්‍රතිපදාවක් තමයි බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ. අපි ඒක ගැන චුට්ටක් බලමු. දැන් හොඳට බලන්න ස්කන්ධෙන්ගේ ඇතිවීමත් නැතිවීමත් බැලුවේ මොකටද? නිවන් දකින්නද? නෑ ස්කන්ධයන්ගේ ඇතිවීමත් නැතිවීමත් බැලීමෙන් ආවෙ නුවණ මොකද්ද? මේ හේතු නිසා හටගත්ත දේ හේතු නැතිව නැති වෙනවා කියන නුවණ ඕනෙන්නේ මොකටද? ඔය නුවණින් තමයි එහෙනම් අතීතයේ නිරුද්ධ වෙලා අනාගතයේ ඉපදෙන්නේ වර්තමානයේ හටගෙන නැති වෙනවා කියන උත්තරය ආවේ. මේ ටික බැලුවා නම් බැලුවේ මේ ටික කළා නම් කලේ මේ උත්තරේ ගන්නයි. මේ කරන එකේ කෘත්‍ය මෙතෙන්ට විතරයි. අතීතයේ නිරුද්ධ වෙලා අනාගතයේ ඉපදෙන වර්තමානයේ හටගෙන නැති වෙනවා කියලා යම් නුවණක් ආවනම් ඇයි ඒ නුවණ? ඒක තමයි ඇත්ත. ඒ ඇත්ත සත්‍ය ඥානයක් ආවන. ඒ ඥානය මොකටද? එහෙනම් අපිට හම්බ වෙන දේ බොරු නේද? එන්න වෙනවා දැන් සත්‍ය අනුප්‍රාප්තිය දක්වාම කරුණ එන්න වෙනවා. ඒ ටික ඇත්ත නම් දැන් ඒ නුවණ ආවහම ඒ නුවණින්ම නිවන් දකින්නව නෙමෙයි. අතීතේ නිරුද්ධ වෙලා අනාගතේ ඉපදෙන වර්තමානයේ හටගෙන නැති වෙනවා කියලා දැනගත්ත ගමන් අපි එතනද? දැන් මහත්තයාට මම කිව්වොත් අනුරාධපුරය කියලා එකක් තියෙනවා. ඒකට යන්න පුළුවන් මෙන්න මේ පාරේ කියලා මම කිව්වොත්. දැන් මේ කියන්නේ කාටද? මේ කොහුවල ඉන්න මහත්තයාට මේ කියන්නේ. අනුරාධපුරය කියලා එකක් තියෙනවා. ඒකට යන්නත් පුළුවන් මෙන්න මේ විදිහට
මේ පාර කියලා මම පාරක් කිව්වොත් අනුරාධපුරේ තියනවා කියලා අහගෙන පාරත් අහගත්ත ගමන්ම ඔයගලන්ට අනුරාධපුරේ පේනේද? හොඳට මතක තියාගන්න මේ කියන්නේ කාටද? කොහොමද ඉන්න අයද? ඕගොල්ලෝ කොහොමද ඉඳගෙන අනුරාධපුරේ කියලා එකක් තියෙනවා. ඒක යන පාරත් මම කියනකොට වටපිට එහෙම බලලා ආමුදුරු කියන්නේ බොරුනේ. කොහොම තියෙනවා නම් පේන්න දෙපෑ. අනුරාධපුරේ කියලා එකක් කියලා කිව්වොත් හරියද? පෙවුනොත් තමයි පුදුමනේ. කොහොමද ඉන්න කෙනාට අනුරාධපුරේ පෙවුනොත් තමයි පුදුමේ. වටපිට බලලා නෑ කියලා කියනවා නම් නොපෙනුන නිසා ඒකයි බොරුව. පාරකුත් පෙන්වුවා නම් තැනකුත් කිව්වා නම් එහෙනම් දැන් අපි ඒක යන්න ඕනේ. ගියාට පස්සේ නොපෙනුනොත් අනේ ඩාට් නම් දැන්නට කමන්නේ සාධාරණනේ. ඒ වගේ හොඳට මතක තියාගන්න මේ කොහොල්න කියන කතිට වගේ අතීතයේ තියෙනවා අනාගතයේ තියෙනවා වර්තමානයේ තියෙනවා කියලා තුන් කාලයක මනස තියෙන ඕගොල්ලන්ටයි මේ කියන්නේ අතීතයේ නිරුද්ධ වෙලා අනාගතයේ ඉපදිලා නැහැ වර්තමානයේ හටගන්න නැති වෙනවා කියලා. එතකොට මේක කියනකොටම ඕගොල්ලන්ට පෙවුනොත් තමයි පුදුමේ. ඉතින් අපි කියනකොටම හාමුදුරුවෝ මේ කියන එක ඇත්ත නම් ඉතින් පේන්න දෙපෑ. ඒ වුණාට මේ තියෙනවා වගේ ඒ කියන්නේ මේ වටපිටාව දිහා බලලකෝ හාමුදුරුවෝ අනුරාධපුරේ කියලා කිව්වා එහෙනම් පේන්න දෙපෑ කියලා කියනවා වගේ උත්තරයක්. මම කියන එක තේරෙනවද? ඒ හින්දා මේ වටපිටාව බලලා තීරණය ගන්න එපා. මේ ටික කියන්නේ කොහොමද ඉන්න කෙනාට අනුරාධපුරේ ගැන කියනවා වගේ මේ තුන් කාලය මේ පණවන්න බැරි Nirodha කියන තැන පෙන්නුවේ තුන් කාලයක් ඇති මනසකට. ඊට පස්සේ යාට උත්තරයක් එනවා දැන් ප්‍රතිපදාවක් තියෙනවා කොහොමද මෙතෙන්ට යන්නේ පාරක් තියෙනවා කොහොමද කොහොමද කියන අනුරාධපුරට යන්නේ කියලා. ඒක ගියාමත් හම්බුන වුණොත් බයින්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ මාර්ගයක් පනවන සීල සමාධි ප්‍රඥා කියලා මේ මෙතන ඉඳන් එතරට මෙතර කියලා කියන්නේ මොකද්ද? මේ ස්පර්ශ ආයතන 6 හතර ඒවියව නැත්තම් මේ තුන් කාලේ. එතර කිව්වෙත් මොකද්ද? තුන් කාලයක් යම් තැනක පනවන්න බැයි නම් මෙන්න මේ ධර්මතාවය. මෙතෙන්ට එතරක් පෙනෙවුවා. මෙතන ඉඳන් එතරට යන්න පාරක් පෙන්වුවා බුදුරජාණන් වහන්සේ. ඒක තමයි සීල සමාධි ප්‍රඥා කියලා කිව්වේ. ඒ ගැන අපි පොඩ්ඩක් බලමු. එතකොට මම මේ මතක් කළේ හොඳට තේරෙන්න ඕනේ ඕගොල්ලන්ට එකින් එක දැන් සීල සමාධි ප්‍රඥා කියන ධර්මතාවය අපි බැලුවේ අතීතයේ නිරුද්ධ වෙලා අනාගතයේ ඉපදෙන වර්තමානයේ හටගෙන නැති වෙනවා කියන ඇත්ත බලන්නවත්. එහෙම නැත්නම් ස්කන්ධයේ පටිච්චසමුප්පන්න බව බල බල මේ සීල සමාධි ප්‍රඥා වඩන්නවත් වඩන එකෙන් ඒක පේන්නවත් එහෙම නෙමෙයි වෙන්න ඕනේ. ඇයි? අපි දැක්කනේ මේ ස්කන්ධයෙන් උදේ බලපු එකේ නුවණ ඇති උනේ අතන. මම ඒක මෙහෙම ඒ කියන්නේ දැන් අපි දැක්කනේ ඉස්සෙල්ලා ওই නුවණ වල ටික පිරීගෙන ඇවිල්ලා අපිට උත්තරයක් හම්බුණානේ මේ අතීත අනාගත වර්තමාන තුන් කාලෙම තියෙනවා ඉන්නවා කියලා හම්බ වෙන මනසයි දැන් දෝෂේ කියලා. මේ සීල සමාධි ප්‍රඥා කියන තුنين තියෙන දැන් මේ මානසික මට්ටම අතහරින්න ක්‍රමයකුයි. සීල සමාධි ප්‍රඥා කියන තුන ගෙතිලා තියෙන්නේ අපි ගාව අතීතයේ තියෙනවා අනාගතයේ තියෙනවා වර්තමානයේ තියෙනවා කියන මනස ගලවන්නයි තියෙන්නේ. මොකද ඒ ටික ගැලවුණොත් ඉතුරු වෙන්නේ කොතනද? අර සත්‍ය කියන තැන. ඒ ඇත්ත යම් තැනක තියෙනවා නම් එතන තුන් කාලේ ලැබෙන්නේ නැහැ ඒ මනසේ. තුන් කාලේ තියෙනවා කියන මානසික මට්ටම ලැබෙනවා නම් අර ඇත්ත ලැබෙන්නේ නැහැ. නිවන තියෙන තැනක සතර ලැබෙන්නේ නැහැ. සතර තියෙන තැනක නිවන ලැබෙන්නේ නැහැ. ඒ දෙක ධර්මතා දෙක එකට තියෙන්නේ නැහැ. දැන් අපිට මේ මට්ටම ගලවන්නයි තියෙන්නේ. ඒකට බුදුරජාණන් වහන්සේ සීල සමාධි ප්‍රඥා කියලා ධර්මතා තුනක් දේශනා කළා. මෙන්න මේකෙන් මම ප්‍රඥාව ගැන පොඩ්ඩක් මතක් කරන්නම්.